මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि फरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संफप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं आजीवट्ठमक शीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा पमादेन सम्पादितम्मं समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्तः धम्मश्रवणकालो अयं भदन्तः धम्मश्रवणकालो अयं भदन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अंतो जटा बहिर्जटा जटाय जटिता पजा तं तं गोतम पुच्छामि को इमं विजटये जटं शीले पतिष्ठाय नरो सपन्यो चित्तं पन्यं च भावयन् आतापि निपको भिक्खु सो इमं विजटये जटं ये संरागो च दोषो च अविद्या च विराजिता खीनासवारहन्तो ते संविजटिता जटा यत्नामञ्च रूपञ्च अशेषं उपरुञ्जति पटिघं रूपसंज्ञा च इत्थ सा छिद्यते जटा. සදහවත් පින්නතුනි, මේ සත්ව ප්‍රජාව අවුලුණු නූල් බෝලයක් වගේ
අවුලෙන් අවුලටපත් වෙලා මේ සංසාරයෙන් මිදෙන්න බැරුව නැවත නැවතත් අපායවල දුගති වල උපදින්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වෙන බව තිලෝගුරු බුදුරජාන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා. ගියවර දේශනයේදී අපි මේ පින්නතුන්ට පෙන්눔 කරලා දුන්නා නාමයත් රූපයත් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා තියෙන හැටිත් ඒ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් ඒ වගේම නාම රූපයත් විඥානයත් එකිනෙක සම්බන්ධ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වී තිබෙන හැටි ඒ විග්‍රහ මාර්ගයේ තව දුරටත් ගෙනියන්න ඉදිරියට ගෙනියන්න උපකාර වෙන අන්දමේ ප්‍රස්තාවනාවක් වගේ ගාථා හතරකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ. පළමුවෙන්ම අපි මේ ගාථා වල අර්ථය තේරුම් ගන්න බලමු. මේ ගාථා දකින්න ලැබෙන්නේ සංයුත් සංගියේ සගාතක වර්ගයේ දේවතා සංයුත්තේ එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි පළමුවෙනි ගාථාවෙන් තියෙන්නේ. ඊළඟ ගාථා තුනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට දුන්න පිළිතුරුයි. එතකොට ඒ ගාථාවල අර්ථය අපි සාමාන්‍යයෙන් සැලකනවා නම් මෙහෙම ගන්න පුළුවන්. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා. මේ ප්‍රජාව ඇතුළතිනුත් වෙලුමක් පිටතිනුත් වෙලුමක් මේ ප්‍රජාව ආකාර වෙලුමකින් වෙලිලා ඉන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා. තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටං. භවත් ගෞතමයන් වහන්සේගෙන් මම මේ කාරණේ අහනවා කවුද මේ වෙලුම අරින්නේ? ඔන්න දේවතාව ඇසු ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථාවෙන් දෙන පිළිතුර මෙහිමයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං. ප්‍රඥාවන්ත මිනිසයා සීලෙහි පිහිටලා චිත්ත කියලා කියන්නේ සමාධිය චිත්ත සහ සිතත් ප්‍රඥාවත් වඩන්නේ ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං. කෙලස් තවන වීරයෙන් යුතු දක්ෂ භික්ෂුවයි මේ ඒ ජටාව මේ වෙලුම හරින්. ඊළඟට තවදුරටත් බුදුන් ප්‍රකාශ කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා khīnāsavā arahantෝ තේසං විජටිතා පජා. යම් කෙනෙකුන් තුල යේසං රාගෝච දෝසෝච රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් විරාජිතා මකා දමන ලද්දේද khīnāsavā arahantෝ ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේලා තුලයි තේසං විජටිතා ජට මේ අවුල වෙලුම් මරලා තියෙන්නේ. ඔන්න හතරවෙනි ගාථාවේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එතසා චුජ්ජතේ ජට. යම් තැනක නාමයත් රූපයත් පටිඝයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම වළක්වානු ලැබෙද මෙතනයි ඒ ජටාව සිඳිනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා වල මේ ගාථා හතර අතුරින් මුල් ගාථා දෙක බොහෝ දෙනා දන්නවත් ඇති. මොකද ඔය විසුද්ධි මාර්ගයේ ඒ බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ විසුද්ධි මාර්ගයට පාදික කරගෙන තියෙන්නේ අර මුල් ගාථා දෙක. නමුත් අපිට පේන හැටියට මේකේ තියෙන අගම ගාථාව තමයි වටිනා වැදගත්ම ගාථාව, වටිනාම ගැඹුරුම ගාථාව. ඉතින් අපි පහුගිය දේශනාවේදී ඒ මහා නිදාන සූත්‍රයේ ආශ්‍රයෙන් මේ පින්නතුන්ට පැහැදිලි කළා නාමයෙන් කෙරෙන හැඳින්වීම තුලින් රූපයට අධිවචන සම්පස්සයක් සැලසෙන බවත් රූපයෙන් ලැබෙන ගැටීම තුලින් නාමයට පටිඝ සම්පස්සයක් සැලසෙන බවත් මේ දෙක එකතු වෙලා ස්පර්ශය හැදෙන්නේ කියන ඒ කාරණය අපි ගියවර දේශනාවේ ප්‍රකාශ කළා. ඉතින් මේ කොටින් මේ නාමයත් රූපයත් අතර ඒවාට අදාළ ආකාර නිමිති ලක්ෂණ වලින් වෙලුමක් වගේ බැඳිලා තිබෙනවා. නාමයත් රූපයත් බැඳිලා තියෙනවා. ඕක තමයි අපිට පේන හැටියට අන්තෝ ජටා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ දුන්නා නාම රූපයත් විඥානයත් අන්‍යෝන්‍ය වශයෙන් බෙලිලා පවතින. ඕක තමයි බහි ජටා. නමුත් අපි මෙහෙම තේරුවට මොකද බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ මේ සංයුත් සංගියේ අටුවාවේ මේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙම.
උන්වහන්සේ කියන්නේ ජටාව කියලා කියන්නේ තණ්හාවයි. අන්තෝ ජටාව කියලා කියන්නේ තමන්ගේ පරිස්කාර වලට තියෙන තණ්හාවයි. බාහ්‍ය ජටාව කියන්නේ අනුන්ගේ පරිස්කාර වලට තියෙන තණ්හාවයි. තවත් විදිහකට තෝරනවා. තමන්ගේ ආත්ම භාවය මේ ශරීරයේ මේ ශරීරයේ තියෙන ආසාව තමයි තණ්හාව තමයි අන්තෝ ජටාව. අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම තමයි අනුන්ගේ ආත්ම භාවයන් පිළිබඳ තණ්හාව බාහ්‍ය ජටාව. තවත් තේරුමක් දෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මන කියන ආධ්‍යාත්මික ආයතන 6 අන්තෝ ජටාව. බාහ්‍ය ජටාව ඒවට තියෙන අරමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔන්න ජටාව තෝරන හැටි බුද්ධඝෝස හාමුදුරුවෝ. ඊළඟට නාමය කියන එක තෝරන්නේ උන්වහන්සේ. නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන 4 ස්කන්ධය කියලා. අපි ගියවර මේ පින්නතුන්ට මේ ඇඟිලි ගණින්න සලස්සලා අමතක නොවෙන හැටියට බුද්ධ වචනේ හිතට කාවැද්දුවා. නාම කියන්නේ කිසිසේත් එතනට විඥානයයි නෑ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ බව. නමුත් බලන්න ඉතින් අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ නාමය කියලා කියන්නේ අර ස්කන්ධ 4. එකෙන් පිටින්ම වැරදි. මොකද විඥාන කිසිසේත් නාමයට ඇතුල් කරන්න බෑ. ඉතින් එහෙම නාමය තෝරලා ඔන්න ඊළඟට පටිඝං රූප සංඥා කියන එක තෝරන්නේ අටුවාචාරින් වහන්සේ මෙහෙමයි. පටිඝ සංඥා කියන එකෙන් කාම භවයේ හැඟෙනවයි. රූප සංඥා කියන එකෙන් රූප භවයේ හැඟෙනවයි. ඒ දෙක කිව්වහම ආරූප භවයක් නිකම්ම කියුණා වෙනවා. ඔන්න පටිඝං රූප සංඥා තේරුම් ඇති. ඊළඟට ජටාව කපා දමනු ලබන්නේ කොතනද කියන එක කියන්නේ නිවනට ආවහම ඒ වෙලුම කපලා දමනු ලබනවායි. ඔච්චරයි අටුවාවේ කියන්නේ. නමුත් අපිට පේනවා මේ පටිඝං රූප සංඥා කියන වචන වලින්මත් පේනවා නාම රූප කියන වචන සඳහන් වීමෙන්ම පේනවා මේ ජටා කතාව තේරුම් ගන්න ඕනේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් කියලා. ඉතින් අද දවසේ පැමිණිලා ඇති එදා ආවේ නැති අය. දැන් මේ ඉදිරියට මම ප්‍රකාශ කරන්න යන කාරණා තේරුම් ගැනීම පහසු වීමටත් ඒ අලුතෙන් ආපු අයට ගියවර ඇවිල්ලා හිටිය අයගේ ඒ අවබෝධයන් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සම්පූර්ණ වීමටත් නැවත මතක් කර ගැනීම වශයෙන් මම බලාපොරොත්තු වෙනවා අර මේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ දේශනා කළ ආකාරයත් ආශ්චර්යවත්. කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ බොහොම ගැඹුරුයි නේ. ගැඹුරු වගේ පේනවා. ඒ වුණත් මට බොහොම සරලයි. බොහොම බැලුමට බොහොම ලේසියි කියලා. ඒකෝට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ ආනන්ද එහෙම කියන්න එපා. මේක ගැඹුරුයි. පෙනුමටත් ගැඹුරුයි කියලා. ඔන්න ඊළඟට තමයි පියවරෙන් පියවරට දක්ෂ ගුරුවරයෙක් වගේ. දැන් දක්ෂ ගුරුවරයෙක් ගෝලයාගෙන් ගන්නේ ඔව් කියන දැන් ගෝලයා ලෑස්ති වෙනනේ ගුරුවරයා කියන එකට එහෙයි කියන්න. නමුත් බලන්න කොච්චර දක්ෂද කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයේ සකස් කරලා තියෙන්නේ. ඒ දිගටම ප්‍රශ්නෝත්තර යන්නේ ගෝලයාට නැතමයේ ස්වාමීනි කියන්න හැටියට. නැහැ කියලා කියන්න වෙන විදිහට. එතන ඒ ගෝලයාට හිතන්න පිළිමෙන හැටියට. ඉතින් මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයේ තුලින් අපි ඇතැම් තැනක මේ පින්නතුන්ට ඒක දිගින් දිගට කියන්න ගියාම මහ අවුල් වෙනවා. අර පොත කියන වගේ නෙවෙයි. ඒක නිසා අර නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව දැක්වපු හැටි ඒ බුදුරජාණන් වහන්සේගේ කතා මාර්ගයෙන් ටිකකට ඉවත් වෙලා ඒක අපි සම්පින්ඩණය කරලා දැක්වුවා එදා වගන්ති 4කට. ඒ 4 තේරුම් ගන්න බලන්න මෙහිමයි. ඒ ඉස්සෙල්ලාම අපි හඳුන්වලා දෙමු. අර අටුවාව කිව්වා වගේ නාමය කියන්නේ අර ස්කන්ධ 4 නෙවෙයි. ආයි මතක් කරගන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බව. රූපය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාවයි. එතෙන්දී ඒක යටින් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තනිව හිටින්න බැරි, තනිව අඳුන ගන්න බැරි මහා භූත ධර්මයන්, නාම ධර්මයන් තුලිනුයි අපි අඳුනගන්නේ. එතකොට රූපයට යටින් තියෙන්නේ මේ මහා භූත ධර්ම 4 බව මතක තියාගන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිමයි ආනන්ද ස්වාමීන් වහන්සේට පළමුවෙන් මේත්තු ගන්වන කාරණේ මේකයි. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාම කායයක් පෙන්වුම් කළ හැකිද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කලෙහි රූප කායෙහි අධිවචන සම්පස්සයක් දැක්විය නොහැකිය. මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් අපි කියවනේ නාම කායට අයිති දේවල් වේදනා සංඥා චේතනා ආදී කියලා. ඒවා නැතුව රූප කය පිළිබඳව අධිවචන කියලා කියන්නේ පින්නතුනි අධිවචන පඤ්ඤාති නිරුක්ති කියන්නේ භාෂා ව්‍යවහාරයට අදාළ යමක් හඳුනා ගැනීමට හඳුන්වා දීමට උපකාර වන දේවල් කියලා තේරුම් ගත්තාම හරි.
එතකොට අධිවචන සම්පස්ස කියන්නේ රූපකය පිළිබඳව හඳුනා ගැනීමක් හැඳින්වීමක් කරන්න පුළුවන් වෙන්නේ නාමකයේ ආධාරයෙන්. නාමකයේ ආධාරයෙන්. නාමකය කියලා කියන්නේ නාම ධර්ම සමූහය. වේදනා සංඥාදී. ඔන්න ඊළඟට දෙවෙනි වගන්තිය කියන මෙහෙම. යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් රූපකායයක් පෙන්වුම් කළ හැකිද? ඒ ආකාරයේ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැතිනම් නාමකායෙහි පටික සම්පස්සයක් දැක්විය නොහැකි. ඒක අනිත් පැත්තට හරවල මේ කියන්නේ. ඊළඟට ඒ කියන්නේ රූපකාය හඳුනගන්න යම් නිමිතිය ලකුණු ආදියක් තියෙනවා නම් මතක් කරගන්න පඨවි ආපෝ තේජෝ වායු. ඒවා නොමැතිනම් නාමකාය කියලා කිව්වේ අර වේදනා සංඥාදියනේ. ඒවා පිළිබඳව පටිඝ සම්පස්සයක් දැක්විය නොහැකි. ගැටීමක් පිළිබඳව කතා කරන්න බෑ. ගැටීමක් ඕන වෙන්නේ රූප තියෙනවනේ. ඉතින් මේක තව ටිකක් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කරනවා වගේ එදා මේ පින්නතුන්ට අන්ධයාගේ උපමාවක් දුන්නා. ඒ අමුතු උපමා අන්ධයා පිළිබඳ උපමාවක් අරගෙන නාම රූප තෝරන අටුවාවේ ක්‍රමිකුත් තියෙනවා. මේ අමුතු උපමාවක් මම මේ අවස්ථාවේ දුන්නේ. ටිකකට හිතන්න අන්ධයෙක් යනවා ලොකු හිම කුට්ටියක් ළඟට. ගිහිල්ලා හැබුණ හැටි හිතනවා පඨවි කියලා. එන්නේ පඨවි සංඥාව අරගෙන. ඊළඟ සැරේ අන්ධයා එතෙන්ට යනකොට ඔන්න හිම කුට්ටිය දිය වෙන ගිහිල්ලා. ඊට පස්සේ එන්නේ ආපෝ සංඥාව අරගෙන වතුරේ කියලා හිතාගෙන. ඊළඟ සැරේ යනකොට මේ හිම කුට්ටිය මේ වතුරේක දැන් උණු වෙනවා. කිට්ටුවට යනකොට රස්නේ නිසා තේජෝ සංඥාව අරගෙන. අන්තිමට යනකොට මේක වාෂ්ප වෙලා. ඔන්න වායෝ සංඥාව. ඉතින් ඇත්ත වශයෙන් පෘථග්ජනයත් ඔන්න ඔය විදිහට තමයි මහා භූත ධර්ම අඳුනගන්නේ. අන්ධ පෘථග්ජන. අර ඒ වේදනා සංඥා චේතනා ආශ්‍රය. අන්න ඒකයි ඔය කි වේදිකේ සම්බන්ධ පෙන්වන්නයි මම මේ උපමාව දුන්නේ. එතකොට ඔන්න දෙවෙනි වගන්තියෙන් පෙන්눔 කරන්නේ නාමයත් රූපයත් ඔවුනොවුන්ට අදාළ ලකුණු නිමිති වලින් එකිනෙකට බැඳිලා තියෙනවා. එකකින් අනිත් එකට උපකාර වෙනවා. ඔන්න ඊළඟට ඒක තවත් තහවුරු කරන්න තුන්වෙනි වගන්තිය බුදුරජාණන් වහන්සේ යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් නාමකායක් හෝ රූපකායක් හෝ පෙන්눔 කළ හැකි වේද? ඒ ආකාරයේ ලකුණු ඒ නිමිතියේ මාතෘකා නැතිනම් ආදිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් දක්වන්නට නොහැකි. සියුම් තරක ක්‍රමයකට බුදුරජාණන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව එකකට එකක් උපකාර වෙන බණිනාට කියන්නේ අර දෙකම නැත්නම් ආදිවචන සම්පස්සයක්වත් නැහැ පටිඝ සම්පස්සයක්වත්. ඔන්න හතරවෙනි නිගමනය ඊට වඩා ප්‍රබලයි. යම් ආකාර ලකුණු නිමිති වලින් නාම රූපයක් පෙන්눔 කළ හැකිද? ඒ ආකාර ලකුණු නිමිති නැත්නම් ස්පර්ශයක් පෙන්눔 කරන්නට බැරි. පස්සයක් නැත. නාම රූප නැත්නම් ස්පර්ශයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ටිකක් හිතන්න බලන්න මේක කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා ආදීනේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ගස් ගල් වලට ස්පර්ශයක් නැද්ද? ගස් ගල් වලට ස්පර්ශයක් නැද්ද? ඉබේම ප්‍රශ්නයක් එනවා. ඒකටත් අපි පුංචි උපමාවක් දුන්නා. දැන් ඔන්න ওই ගල් පෙරලගෙන යනකොට මේ ගල ගිහිල්ලා අර ගලේ හැපෙනවා. අර ගලේ හැපිලා අර ගලේ පතුරක් යනවා. හැබැයි අර ගලයක් හැදෙන්නේ නැහැ. තමසේ මොකද්ද මගේ පතුරක් එළිය කියලා. නමුත් ඔන්න ඒකේ අනිත් පැත්ත බලමු සවිඥානික ලෝකේ. අර අවිඥානික ලෝකේ එහෙමයි. සවිඥානික ලෝකයට අපි පුංචි නිදසුනක් දෙනවා මේ පිනතුන හොඳින් දාන්න. ඔය පදික වේදිකාවේ කලබලයට යනකොට මූණට මූණ එක දෙන්න හැප්පෙනවා. හැප්පුණේ හැටිය තමසේ මොකද දැන් මේ මගේ ඇඟිපුනේ පාරේ බලාගෙන අපි යන්න එපා දෙකින ඔන්න දෙන්න වහින් බස් වෙලා කලි කලහ කරගෙන ගහගෙන බැනගෙන මෙතන පොලිසියටත් යනවා. මොකද අර ගැටුම අඳුනගත්තා. අර ගලේට අර ගලයක් නැති වුණේ මොකද? ඒක අපි ආරෝපණය කරන්නේ ගැටීම පිළිබඳ අදහස උන්නතන තේරුම් ගන්න. ගැටීම පිළිබඳ අදහස අවිඥානික ලෝකයට අපි ආරෝපණය කරන දෙයක්. ඒක තවදුරටත් පැහැදිලි වෙන්න අපි තව කාරණයක් තවත් උපමාවක් කිව්වා. ඔය වඩු බාසුන්හයි කෙනෙක් තමන්ගේ ගෝලයාත් එක්ක දොරක් සවි කරන්න ගිහිල්ලා ලෑලි පළු දෙකක් පුරුදු වෙනකොට ගෝලයාට කියාවි මේ ලෑලි පළු දෙකේ හේතුව හරිනේ කියලා. ගෝලයට අවබෝධයක් නැත්නම් මේ මෙතන ප්‍රාණත්වාරෝපණයක පණදීමක් ඇති ඉන්නේ කියලා. ගෝලයා අහන්න පුළුවන් දකුණු පැත්තේ ලෑල්ලද වම් පැත්තේ ලෑල්ල හේතු වෙන්නේ වම් පැත්තේ ලෑල්ලද දකුණු පැත්තේ ලෑල්ල. මොකද අර බාසුන්හගේ අවධානය අතන දෙකක් හැටියට ගත්තු හැටි අපි ඒක ආරෝපණය කරන්නේ හේතුවක් පිළිබඳ. ඒ වගේම තමයි ඔන්න සමාජයට දොරක කලම්පු ගහලා දොර ඇද්දි යනවා. එතකොට බාසුන්හයි කියනවා මේ දොරට ගායක් තියෙනවා කියලා. බාසුන්හයටයි ගාය තියෙන්නේ දොරට නෙමෙයි. අන්න ඒ වගේ මේ අපේ ව්‍යවහාරය තුල අප්‍රාණික දේවල් වලට අපි පණ දෙනවා.
ඉතින් ඒ වගේම දැන් ඔය ටිකක් හිතන්න මෙච්චර නිදර්ශන ඕනේ නෑ. නමුත් අපි හෙමින් යන්න ඕනේ මේ හැල්ම යන්න ඕනේ තමයි ගැඹුරු ධර්මයක් නිසා. ඔය කියන ටික හොඳට තේරුම් ගත්තොත් ඒ ඇති එකටයි මෙච්චර උපමා දෙන්නේ. ඔන්න මහා ලැබු ගින්නක් ඇති වෙන හැටි බලන්න. මහා ගුණාටුවක ගස් දෙකක් ගැටෙනවා. අපි කියන්නේ ගැටෙනවා. ගස් දෙකක් ගැටිලා අන්තිමට ගිනි ගන්න. ගිනි අරගෙන ඒ ගස් දෙකක් පිලිස්සෙනවා, කැලෙත් පිලිස්සෙනවා. නමුත් අර ගස් දෙකට දැනුණද වේදනාවක් සංඥා චේතනාවක් කිසිවක් නැහැනේ. අපි ඒකට කියනවනේ ස්පර්ශයේ හරි ගැටුම ඔය වචන අපි ආරෝපණය කරනවා. ඉතින් ඔය ඇති උපමා වශයෙන් හිතනම නම් අපි අර කලි කලහ ගැන කියාපු එකට පුදුම විදිහේ සම්බන්ධතාවක් තියෙනවා අපේ ධර්මයේ. මේවා අපි නිකම්ම ආරෝපණය කරපු එකක් නෙවෙයි. ඔන්න ඊළඟට කියන්නේ ධර්ම කාරණයක්. සුත්ත නිපාත කියන ග්‍රන්ථයේ තිබෙනවා කලහ විවාද කියලා සූත්‍රයක්. මේ කලහ විවාද සූත්‍රයේ පළවෙනිම ගාථාවේ අහන එක්තරා ප්‍රශ්නයක්. ඒකත් අර ප්‍රශ්නෝත්තර වශයෙන් විකාශනය වෙන සූත්‍රයක්. ගාථාමය සූත්‍රයක්. කලහ විවාද සූත්‍රයේ පළවෙනි ප්‍රශ්නය කුතෝ පහූතා කලහ විවාද. කලහ විවාද ඇති වෙන්නේ මොකද? කලහ විවාද ඇති වෙන්නේ මොකද කියලා. ඕකට පිළිතුරු වශයෙන් ප්‍රත්‍ය රාශිය හේතු ප්‍රත්‍ය රාශිය දක්වලා ඔන්න අගහරිය මෙන්න මෙහෙම එකක් කියනවා. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදාන. ස්පර්ශය ලෝකේ ස්පර්ශය කියන එකට නිදානයේ හේතුව මොකක්ද කියලා. අන්න එතන පැහැදිලිවම කියනවා නාමංච රූපංච පටිච්චපස්ස. නාමයත් රූපයයි නිසා ස්පර්ශය තියෙන්නේ. ඉතින් ඒක නිසානේ අර දැන් කලහ විවාද ගැන කිව්වේ. නාමයත් රූපයත් දෙකම තියෙන නිසා තමයි අර දෙන්න අර රණ්ඩු උනේ. ඒක නිසා ඇත්ත වශයෙන් ස්පර්ශය කියලා කියන්නේ සවිඥානික ලෝකයට අයිති දෙයක්. දෙමොන් මේ කාරණේ. ඉතින් මේක තමයි පින්නතුනේ මේ නාමයත් රූපයත් අතර ඒ වුණුන්ගේ ලකුණු වලින් නිමිති වලින් ඒ වුණුන් එක එක බැඳිලා තිබෙන එක තමයි අන්තෝ ජටා. එහෙම හිතා ගන්න. අන්තෝ ජටා. ඊළඟට අපි බලමු බහි ජටා මොකද්ද කියලා. ඒකෙදිත් අර එදා කිව්වා වගේම අපි අර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ තේරුම් කරන ආකාරය එතෙන්දිත් අපි නිගමන හතරකට ගත්තොත් මෙහෙම කියන්න පුළුවන්. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද යම් හේකින් විඥානයේ මෞගුසට බැසගත්තේ නැත්නම් නාම රූපයක් ඉතිරි වේද? නාම රූපයක් මෞගුසේ ඉතිරි වේද? ඒ ඉතිරි වෙනවා කියන වචනයෙන් අපිට තේරෙන්නේ නාම රූපේ ඉස්සෙල්ලා ගිහිල්ලානේ. නාම රූපේ ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙනවා. ඒකට විඥානයේ මෞගුසට යනකොට මේ කියන්නේ විඥානයේ යම් හේකින් මෞගුසට නොගියොත් නාම රූපයක් ඉතිරි වේද කියලා අහන්නේ නාම රූපය කලින් ගිහින් තියෙන කොහොමද දෙක වෙන්නේ? ඔන්න දැන් මේ දැන් මෙතන ඉඳලා යන හරිය මේ හැමෝම දැන් උගත්ති කියලා සම්මතය ඇවිල්ලා අහන ප්‍රශ්නේ තමයි විඥානයයි නාම රූපයයි පුනර්භවය පටලවිලා තමයි කවුරුත් අහන්නේ. ඔන්න ඒකට අදාළ ටික ඉදිරියට කියන්න හොඳට තේරුම් ගන්න බලන්න. ඉතින් මෙතන මේ කතාව අපි මේකටත් අපි නිදර්ශනයක් දුන්නොත් දැන් ටිකකට හිතන්න නිරන්තරයෙන් දෙන දේවල්නේ. රෝහලක බරපතල ශල්‍ය කර්මයකට භාජන වෙච්ච රෝගියෙක් ඒ මරණයත් ජීවිතයත් මරණයත් අතර සටන යෙදෙන අතරේ සංඥා මොකක් හරි නිමිත්තක් දකිනවා. සමහර විට උපදින තැනක මව් කුසේක කියලා හිතමු මොකක් හරි පෙනුණා. ඉතින් කොහොම හරි දොස්තරලා මහන්සි වෙලා කොහොම හරි මේ මිනිස්සයා ගන්නවා ආයි නෙගොඩ. ගත්තට පස්සේ මෙයා කියනවා මම අර ඒ අතර තුල අතෙන්ට ගිහින් හිටියා කියලා. ඒක අර්ධ සත්‍යයක් පිළිනතුනේ. එතෙන්ට ගියා නෙවෙයි. හිතට ඒක අරමුණ වුණා පමණයි. කොටින්ම කියතොත් ඡායාව එතන වැටුණා. ඒකනේ කලල රූපය කියලා අපි කිව්වේ. කලල රූපය එතෙන්ට ගිහිල්ලා වැටුණා. නමුත් ඡායා රූපයක් වුණේ නැහැ. ඒක නෙගටිව් එක වගේ. ඒ නාම රූපය ගිහින් වැටුණා. නමුත් විඥානයේ යනතුරු ඒක කලල රූප අත් වශයෙන් සජීව වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නෙන් මේ කාරණේ මේ පින්නතුන්ට තහවුරු වෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා. යම් හේකින් ආනන්ද විඥානයේ මෞකුසට බැසගෙන එයින් ගිලිහි ගියොත් නාම රූපයක් මේ භවයක් මේ භව tattයක් සඳහා උත්පත්තියක් ලැබෙයිද? නැත්නම් ස්වාමීන් වහන්සේ. ඔන්නෙන් පැහැදිලි වෙන හොඳටම. එතකොට යම් විදියකින් අර රෝගියා දොස්තරලාගේ ප්‍රයත්නය අසාර්ථක වෙලා මිය ගියා කියලා හිතමු. අන්න අර හිත අරමුණ එතෙන්ට ගිහිල්ලා තියෙන නිසා විඥානය එතෙන්ට ගිහිල්ලා එකතු වුණා. මොකද අපි පෙන්눔 කළා තියෙන විඥානයේ නාම රූපය අතර තියෙන්නේ දියසුලියක් වගේ වටරවුම යාම. ටිකකට හිතන්න දැන් රබර් කවයක් වගේ. ඒ වගේ මේක ඇදී යන්නේ. ඉතින් නාම රූපයේ ඉස්සෙල්ලාම ගියා. විඥානයේ ඇදී තිවිලා අන්න මෙතනින් පණ ගිය හැටි එතන ගිහිල්ලා එකතු වුණා. ඔන්න එතකොට ඒ ගියාට මොකද මේ පින්නතුන් කොටි බුද්ධාන්න ගෙදර දොරවල් වල මව්පියෝ දරුවෙක් බලාපොරොත්තු වෙන්න අන්තිමට මස් ගුලියක් එළියට එන්නේ. මොකද හේතුව? අර දරුවගේ කර්ම වේගය නිසා යම් වෙලාවක විඥානය එතනින් ගිලිහිලා වෙන තැනකට යනවා. එතකොට දරුවෙක් නෙමෙයි උපදින්නේ මූඩ ගර්භය. මූඩ ගර්භ කියන්නේ. අන්න ඒ தත්ත්වයයි පුත්‍රජානක දෙවනුව පෙන්වන්නේ. ඔන්න ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයෙන් තවදුරටත් ඒක පැහැදිලි වෙනවා. ආනන්ද
යම් හේකින් දරුවෙකුගේ හෝ දරියකගේ ලාභාලාභ දීදීම විඥානයේ සිඳී ගියොත් නාම රූපයේ වැඩිවීමට විපලත්වයටපත් වෙයිද? නැත මේ ස්වාමී. ඒ කියන්නේ දරුවා උපන්නට පස්සෙත් යම් විදියකින් විඥානය නැති වෙලා ගියොත් අපි මේ නාම රූපය කියලා කියන ශාරීරිය නිකන් මලකඳක්. නාම රූපේ වෙරින්නේ. ඔන්න එතකොට ඒක අනුව අවසානින් බුදුරජාණන් දක්වන නිගමනය ඒ නිසා ආනන්ද මේකමයි හේතුව, මේකමයි සමුදය, මේකමයි ප්‍රත්‍ය, මේකමයි කාරණය නාම රූපයට එනම් විඥානය. ඒ කියන්නේ මෙතනින් පෙන්වු කරන්නේ නාම රූපයට විඥානය නැතුව බැරි බව. නාම රූපයට විඥානය නැතුව බෑ. ඒක තියෙන්න ඕන. නාම රූපේ හරියට වැඩෙන්න. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ විඥාණයට නාම රූපේ නැති බව. ඒකට එක වාක්‍යය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා. ආනන්ද යම් කිසි විදියකින් යම් කිසි ආකාරයකින් විඥානයේ නාම රූපෙහි පිහිටීමක් නොලබයිද? එකල්හි එහෙම නැත්නම් ඊ අවස්ථාවේ නැවත ජාති ජරා මරණ නැවත උත්පත්ති ආදියක් සිදුවිය හැකිද? නැත මේ ස්වාමී. එයින් පෙන්වුම් කරන්නේ මොනියම් ආකාරයකින් හෝ විඥානයේ නාම රූපයෙන් නොපිහිටන තත්වයකට පත් කරන්න පුළුවන් නම් අන්න නැවත උපත ඉවරයි. සංසාරය ඉවරයි. මෙතන මේ කියාපු කාරණා ටික මේ පින්නතුන්ට වචන දෙකකින් කියතොත් නොරහත් විඥානයේ ධර්මයේ දැක්වෙන හැටි නිරන්තරයෙන්ම පටිච්චිත විඥාන. විඥානයේ පිහිටලා තියෙන්නේ කොහේද? නාම රූපේ. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙන්නේ අපපටිච්චිත විඥාන. විඥානයේ නාම රූපේ පිහිටලා නැහැ. නාම රූපයෙන් මිදිලා. ඒකනේ අර අතෙන්දි කිව්වේ අර ගාථා ඔන්න දැන් අවසන ගාථාවට හොඳට තේරුම් ගන්න පුළුවන්. යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චෙජ්ජති ජට. අර කියාපු නාමයක් රූපයත් අතර තියෙන අන්තෝ ජටාවක් නාම රූප විඥානයත් අතර තියෙන බහ ජටාවක් ඔක්කොම කපලා ඉවරයි. යම් තැනක ඒ කියන්නේ අර නිවන් හිතේ අපි පෙන්වුවා අරහත් ඵල සමාපatti අවස්ථාවේදී රහතන් වහන්සේගේ ඒ අවස්ථාවේදී අර හිතේ. එතකොට නාම රූපත් කටිනේ අපි වෙන ඉස්සෙල්ලා දේශනාවක පෙන්වුවා අනිදස්සන විඥාන. අනිදස්සන විඥාන කියන්නේ ඒ විඥානේ විමුක්ත විඥානේ නාම රූපයක් විදහා දක්වන්නේ නැහැ. තවත් වචන කියනවා අපපතිත්ථිත විඥාන කියනවා. ඒ தത്വයට කියනවා අපපතිත්තං අපවත්තං අනාරම්මන අරමුණක් නැහැ. අරමුණක් නැහැ, ප්‍රතිෂ්ඨාවක් නැහැ, ප්‍රයත්නක් නැති. ඒ தത്വයට ගියා නම් අන්න නැවත උත්පත්තියකුත් නැහැ. ඔන්න ඒ කාරණා එතනින් පෙන්වු කරන්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නාම රූපයත් විඥානයත් එකිනෙක හා බැඳිලාමයි පවතින්නේ සංසාරගත සත්‍යයයි. ඒකයි සාමාන්‍ය රීතිය. නමුත් යම් හේකින් ඒ ටික බුදුහාමුදුරුවෝ එක වාක්‍යයෙන් කියලා තියෙනවා. මොනියම් ආකාරයකින් හෝ විඥානයේ නාම රූපෙහි පිහිටීමක් නොලබන තත්වයකටපත් කරන්න පුළුවන් නම් එතනින්ම ජාති ජරා ඔක්කොම ඉවරයි. දැන් ওই ටික තේරුණා නම් ඔන්න ඊළඟට තව දුරට දැන් අර කියාපු කාරණා පුනර්භවය ප්‍රතිස්ථිත විඥාන ඔය තව ටිකක් පැහැදිලි වෙන්න අපි කාරණා කීපයක් කියන්නේ. මේ සම්බන්ධයෙන් ඊටාම වටිනා දේශනාවක් තියෙනවා සංයුත් සංජය නිදාන සංයුත්තේ චේතනා සූත්‍රය නමින්. ඒකෙදිත් බලන්න බුදුරජාණන් වහන්සේ කිසිම මේ කාලේ ඉන්න තර්කකාරයෙකුට ඉදිරිපත් කරන්න බැරි විදියට මහ පුදුම විදියට ඒ කාරණා ඉදිරිපත් කරන්නේ. එතන ඔන්නේ ඡේද තුනක් හැටියට දක්වනවා. අපි අදාළ ටික විතරයි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. මෙතෙන්දී මේ කතාව තියෙන්නේ විඥානීය ප්‍රතිෂ්ඨාවක් ලබන හැටි. සිත ප්‍රතිෂ්ඨා පිහිටන හැටි. විශේෂයෙන්ම මරණ අවස්ථාවේදී. මරණ අවස්ථාවේදී සිත අනර කියාපු ඒ දෙකේ මේ ජීවිතයත් ඊළඟ ජීවිතයත් අතර සම්බන්ධය පෙන්වන්න කියන එකක් වගේ. මෙහෙම ප්‍රකාශ කරනවා පළමුවෙන්ම යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස ඨිතිය ආරම්මනේ සති පතිඨා විඥානස්ස හෝති තස්මින් පතිඨිතේ විඥානේ විරුල්ලේ ආයතින් පුනබ්භාවි නිබ්බති හෝති. ඕක තීරුවත් මෙහෙමයි ගන්න තින්නේ. මහණෙනි කෙනෙක් යම් චේතනාවක් පවත්වනවා නම් යම් කල්පනාවක් ප්‍රකල්පන කියන්නේ කල්පනාවක් ඇති කර ගන්නව නම් යම් අනුසය වශයෙන් අනුසය කියලා කියන්නේ කොන්න සියුම් එක. අනුසය කියලා කියන්නේ ප්‍රහීන නොකල කෙලෙස් නිසා අර ඉතිරි වෙලා තියෙන යට තට්ටුව අනුසය ධර්මයක් තිබෙනවා නම් ඒක අරමුණක් වෙනවා විඥානයේ සිට ගැනීමට. එතකොට එහෙම අරමුණක් ඇති කල්ලිය ආරම්මනේ සතිපතිත්ථා විඥාන අරමුණක් ඇති කල්හිම විඥානය පිහිටනවා. නැති කල්හි නෙවෙයි. ඊළඟට තස්මින් පතිච්චිතේ විඥානේ විරුලේ එහෙම විඥානය පිහිටලා වැඩුණාම ඔන්න නැවත උත්පත්තියක් ඇති වෙනවා. ඒ පළවෙනි ඡේදය අදහස. දෙවෙනි ඡේදය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙමයි.
නොච භික්ඛවේ චේතේති නොච පකප්පේති අතචේ අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්සතිතිය ආරම්මනේ සතිපතිඨා විඥානසෝති තස්මින් පතිට්ඨිතේ විඥාන විරූල්‍ය ආයතින් පුනබ්භාවිනිමත්. ඔන්න එතන අමුත්තක් තියෙනවා. යම් කෙනෙක් චේතනා ඇති කරගන්නෙත් නැහැ. කල්පනා ඇති වෙන්නෙත් නැහැ. ඔය බොහෝ විදනා අහන ප්‍රශ්නයක් නේ ක්ෂණික මරණ ආදීදී. කොහොමද හිතන්නේ? කොහොමද චේතනාවක් වෙන්නේ? ඒ වෙලාවේ. එතකොට චේතනාවකුත් නැහැ, කල්පනා ආදියකුත් නැහැ. නමුත් අනුසය ධර්ම තියෙනවා. අනුශය ධර්ම ඉතිරිව තිබෙනවා. ඒ අනුශය මාත්‍රය ප්‍රමාණවත් ආරම්මණං ඒතං හෝති විඥානස්සතිතිය. විඥානයේ සිට ගැනීමට ඒක අරමුණක් වෙනවා අනුශය ධර්ම. ඔන්න අවම මට්ටමේ. ආරම්මණේ සතිපතිඨා විඥානස්සෝති අරමුණක් ඇති කල්ලි විඥානයේ පිහිටියා වෙනවා. ආයිත් අර පුනර්භවයක් වෙනවා. ওই දෙවෙනි වදන්තිය. ඔන්න තුන්වෙනි එකේදී කියන්නේ ආයිත් අර රහත් පැත්තට ඊළඟට කියන්නේ. යතෝච කෝ භික්ඛවේ නොචේව චේතේති නොච පකප්පේති නොච අනුසේති ආරම්මණං ඒතං නහෝති විඥානස්සතිතිය ආරම්මණේ අසතිපතිඨා විඥානස්ස නහෝති තදප්පතිත්ථිතේ විඥානේ අවිරූලේ ආයතින් පුනබ්භාවි නිබ්බති නහෝති. ඔන්න කියන්නේ සංසාරයෙන් මිදීම මෙතනින් කියන්නේ වෙන්නු කරා. යම් හේකින් යම් පුරුෂයෙක් තුල යම් මේ මරණ අවස්ථාවේදී චේතනාවකුත් නැහැ. කල්පනාවකුත් නැහැ. අනුසය මාත්‍රයකුත් නැහැ. එතකොට විඥාණයට අරමුණක් නැහැ හිටගන්න. අරමුණක් නැති වෙනකොට අර යන්න නැවත උත්පත්තියක් නැහැ. එතෙන්දිත් කියවන්න පතිත්ථිත විඥානයත් අපපතිත්ථිත විඥානයත් අතර වෙනස. ඉතින් මේ කාරණාවල තව මොකුත් සාධක තියෙනවා. ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ මෙහෙම ඉකුත් කියන එකත් අපිට අපේ එදිනදා ජීවිතයත් වැදගත් දෙයක් නැසයි ඒක කියන්නේ. ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි මට කෙනෙක් පෙනෙනවා දූෂිත සිත ඇතිව ඉන්නවා. මගේ හිතෙන් පෙනෙනවා මේ අහබලා ඇතැම් කෙනෙක් මෙහෙම දූෂිත සිත ඇති වෙන්නේ. මට ඒ වෙලාවෙ හිතෙනවා දැන් මේ පුද්ගලයා මේ වෙලාවේ මැරුණොත් මේ වෙලාවේ මරණයටපත් වුණොත් හරියට අපාය ගිහින් තිව්වා. මොකද හේතුව? දූෂිත සිත නිසා කෙනෙක් අපාය උත්පත්තිය ලබා. අර අනුසය වගේ එක ටිකක්. ඊළඟට කියන අනිත් පැත්ත. මට පේනවා කෙනෙක් ප්‍රසන්න සිතකින් ඉන්නවා. ප්‍රසාදජනක සිතකින්. එතකොට හිතෙනවා මේ වෙලාවේ මේ පුද්ගලයා මරුණොත් ඔන්න සුගතිය ගිහින් තිව්වා වගේ. මතක් ඇති මේ පින්නතුන් මට කුණ්ඩලී කතා. ලොකු පිනක් නොකරත් අර ආසන්න සිත අන්න එතෙන්දී අර පෙන්눔 කරන්නේ ආසන්න සිතේ ප්‍රබලත්වය. ආසන්න සිත. ඉතින් ඒක අපි අර ඡායාව කියලා කිව්වේ. ඒ ඡායාව වැඩිලා ඒක ඡායා රූපයක් වෙන්නේ යන අර විඥානයත් එකතු වුණා. මේ විදිහ දෙයක් මේ ඔක්කොම කතා කරන පුනර්භව පිළිබඳ කතාන්තරයට අදාළ නිසා මේක කිව්වේ. ඔන්න ඊළඟට තවත් පැත්තක් අපි ගනිමු. දැන් මේ විඥානයේ ගමන ගැන හැමෝම කතා කරනවා. විශේෂයෙන්ම ඔය සක්කාය දිට්ඨියට යට වුණු බටහිර මනෝවිද්‍යාඥයින් නැමෙත උත්පත්තිය ගැන කතා කරනකොට විඥානය ඒක ඝන දෙයක් හැටියට නාම රූප ගැන කතාවක් කරනවා. විඥානය පැන පැන යන හැටියට පෙන්වනවා. මේක අදෙයි එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට කලින් ඒ හිටිය බ්‍රාහ්මණයෝ කොටින්ම උපනිෂද් ග්‍රන්ථවල තියෙනවා මේ පුනර්භවය කියන එක විස්තර කරන්නේ ඒ අය කූඩැල්ලගේ උපමාව. හිතලා බලන්න කූඩැල්ලෙක් යන හැටි හිතන්න. එතකොට කූඩැල්ල යන්නේ අර ඒකද විඥානයේ ආත්මයක් හැටියට ගත්තා. ඒක තැනක් අතහැරලා ඊළඟට ඔහොමම යන ගමනක් වගේ ඔන්න පුනර්භවය ඒ කට්ටිය දැක්වුවා. නමුත් අපේ ධර්මයේ දැන් අපි පෙන්වලා දුන්නා ආත්ම භාවය කියන එක ඇති වෙන්නේ නිරන්තරයෙන්ම. අර වට්ටම් වට්ටති දියසුලියක් කරකැවෙනවා. කොහොමද දියසුලිය හැදෙන්නේ කොහොමද? විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥාන. කලින් අපි දේශනාවල කියලා තියෙනවා. විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තුලින් බුදුරජාණන් වහන්සේ අන්නාරයේ තෙක් තිබුණ ආත්ම දෘෂ්ටිය එතනම කඩලා දැම්මා. මෙතන එකක් නැහැ. දෙකක හරකැවිල්ලයි තියෙන්නේ. දෙකක හරකැවිල්ල කියන එක හිතාගන්න දැන් අර වටරවුම යාමක් නේක. වටරවුම යාමක් නේ අර දැන් දියසුලියක වගේ. නමුත් මේක පවා බොහෝ දෙනා වර්ධවල තෝරන එක්තරා බුද්ධ වචනයක් තියෙනවා. ඒකත් මේ අවස්ථාවේ කියන්න වෙනවා. මහණෙනි මට වෙන කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. නාහම් භික්ඛවේ යන්නන් ඒක ධම්මම්පි සමනුපස්සාම. යං ඒවං රහු පරිවත්තං යත් හිදං චිත්තං. ලෝකේ මට වෙන කිසිවක් පේන්නේ නැහැ. මේ තරම් රහු පරිවත්තං කියන වචනේ එතන බුදුරජාණන් වහන්සේ. මේ තරම් ශීඝ්‍රයෙන් පරිවර්තනය. මේ තරම් ශීඝ්‍රයෙන් පරිවර්තනය වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. සිත ඇර චිත්තං. සිත ඇර වෙන කිසිම දෙයක් මේ තරම් වේගෙන් කරකැවෙන්නේ. කියලා කොයිතරම්ද කියතොත් උපමාපින සුකරා උපමාවක් දෙන්න බෑ යාව ලහු පරිවත්තන් චිත්තං සිතේ වේගෙන් කරකැවෙනවා
ඉතින් මෙන්න මේ උපමාව පවා අපේ බෞද්ධ නිකායවල ඒ වගේම මේ අපේ බොහෝ දෙනාත් ඒකට නිදසුන හැටියට දක්වන්නේ ගිනි පෙලෙල්ලක් කරකවනවා වගේ. අලාත චක්‍රවත් කියලා එහෙම කියන. ගිනි පෙලෙල්ලක් අල්ලගෙන කරකවන එකයි ඔය හිතේ වේගය දක්වන්නේ. ඒක සම්පූර්ණයෙන්ම බැරි. විඥානයයි නාම රූපය අතර ඉතාම ශීඝ්‍රයෙන් ඒ අරමුණ ග්‍රහණය කරන අතහරින වෙන එකක් අල්ලනවා. අන්න ඒ විදිහට යන ගමනක් මෙතන තියෙන්නේ. භවය කියලා කියන්නේ. මේ හැම මොහොතක් ගැන හිතලා බලන්න අපේ හිත කොයිතරම් වේගෙන් අරමුණු අල්ලනවද අතහරිනවද? ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ දීපු උපමාවක් තියෙනවා. අර අතන අරක ආර්ණීයම කියලා තමයි. වෙන සූත්‍රයක මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මේ ධර්මයේ නොදත් අශෘතවත් පෘථග්ජනයා මේ අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් පවා වැඩි වෙනසක් නොවි තියෙන ශරීරයට ආත්මය කියන එක හොඳයි. ශරීරයට ආත්මය කියන එක වැඩි හොඳයි. සිතට කිසිසේත් ආත්මය කියන්න වටින්නේ නැහැ. මොකද ඔන්න හේතුව බුදුරජාණන් වහන්සේ දා. රයේ දවාලෙත් මේ සිත එකක්ව උපදිනෝ අනිකක්ව නිරුද්ධ වෙනවා. අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුද්ධති. සිත ඒ තරම් වේගයෙන් නිරුද්ධ වෙන නිසා සිතට කෙසේවත් ආත්මය කියලා කියන්න බෑ. අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං එකක් උපදින්නේ එකක් හැටියට වෙනස් වෙන්නේ නැති වෙන්නේ වෙන එකක් හැටියට. ඔක තේරුම් ගන්න බලන්න. ඒක තේරුම් ගන්න උපකාර වෙන උපමාවකුත් දෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දක්වනවා. යම්සේ මහණෙනි වඳුරෙක් කැලේ වේගයෙන් හැසිරෙන්නේ එක අත්තක් අල්ලගෙන එක අත්තක් අල්ලනවද ඒක අතහැරලා වෙන අත්තක් අල්ලනවද ඒක අතහැර වෙනල්ලක් අත්තක් ටිකක් හිතන්න බලන්න අපිට හිතෙන්නේ ඌ වැටේ කියලා. වේගයෙන් ඔය කෑ ගහ වඳුරේ දුවනකොට කොයිතරම් වේගයෙන්ද අර ඒ අත්ත අල්ලනවා අතහරිනවා. එතන තියෙන්නේ උපාදානයි. උපාදානයි ඊටාම ශීඝ්‍රයි. ඒක උපමාවකුත් නෙවෙයි. අන්න ඒ වගේ විඥානීය නාම රූපය අල්ලනවා. ඒක අල්ලලා අතහැරලා වෙන එකක් අල්ලනවා. ඒ විදිහට මේ අරමුණු අල්ලන වේගය එතන බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන්නේ. නැතු විඥානය කියලා නිකන් එකක් තියාගෙන කරගවන එකක් නෙවෙයි. විඥානයත් නාම රූපයත් අතර කියන්නේ ඊටාම ශීඝ්‍ර ලහු පරිවර්ත කියන්නේ අත් වශයෙන් පරිවර්තනය කියලා කියන්නේ. අර මේ දෙක අතර කරකැවිල්ල. විඥානයත් නාම රූපයත් අතර. එතකොට ඒක මේ ජීවත් වෙන්න අවස්ථාවෙත් එහෙමයි. මැරෙන අවස්ථාවෙත් අන්නේ කියාපු තමයි අර නාම රූපය අවශ්‍ය වෙන්නේ. විඥානය තනියම නැහැ. කොටිම කියතොත් විඥානය තනියම නැහැ. එතකොට මේ කූඩැල්ලගේ උපමාව ගත්තු බුද්ධ ශ්‍රාවකයන් බුද්ධ කාලයේ හිටිය බව පෙනෙන වටිනා සූත්‍රයක් තියෙනවා. මේ පින්නතුන් සමහරු කියලාත් ඇති. මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රය. මේ සූත්‍රය ඊටාම ප්‍රකටයි බොහෝ දෙනා ඔය ගැන දන්න අය අතර. ඒ සූත්‍රයේ සඳහන් වෙන මෙහෙම එකක්. සාති කියලා භික්ෂුවක් හිටියා. සාති කියන භික්ෂුව කියා ගියා මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහපු තේරුම් ගත්ත හැටියට උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං. ඔන්න මේ පාඩේ ගත්තාම තේරුම් ගන්න පුළුවන්. මේ විඥාණයම අනඤ්ඤං කියන්නේ වෙන එකක් නැතිව අන් කිසිවක් නැමැතිව මේ විඥාණයම තනිකරම සන්ධාවති සංසරති. සංසාරයේ ඇවිදිනවා. සංසරණය කරනවා. එහෙම කිව්වහම ඒ අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා සාති භික්ෂුවට අවැත්නි එහෙම කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේට එහෙම වැරදි නොකියු දෙයක් කිව්වයි කියලා නිග්‍රහ කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් අනේක පරියායෙන් පටිච්ච සමුප්පන්න විඥානීය පටිච්ච සමුප්පන්නයි කියලා ප්‍රකාශ කළා. විඥානය නිසා හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. තනිකර දෙයක් නෙවෙයි. මෙන්න මෙහෙම ප්‍රකාශය අඤ්ඤතර පත්‍ය නත්ති විඥානස සම්භව ප්‍රත්‍යයන්ගෙන් තොරව විඥානයක් නැත කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙදි. ඇයි මෙහෙම කියන්නේ? නමුත් සාති භික්ෂුවේ දෘෂ්ටි අතහැරියේ නැහැ. සංඝයා වහන්සේලා ගිහින් බුදුරජාණන් වහන්සේට පැමිණි කරා. බුදුරජාණන් වහන්සේ සාති භික්ෂුව ගෙන්නුවා. අහුවා සාති භික්ෂුව ගෙන්. මොකද සාති මේ ඔය මොකද්ද ඔය කියන්නේ විඥානේ? ඔන්න එතකොට එයා දුන්නේ හරියට ඒක අර බමුණන් කියන ආකාරයට. යම් විඥානයක් කතා කරන ශක්තිය ඇති, විඳීම් ශක්තිය ඇති යම් විඥානයක් වදෝ වේදෙය්‍යෝ. ඒ තැන්වල, ඒ භවවල කුසල අකුසල කර්ම අකුසල ආදී කර්ම විඳිනවද අන්නේ විඥානය මං කියන්නේ. ඒ කියන්නේ අර කුඩැල්ලගේ විඥානය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මොහක පුරිස කියලා දොස් කියලා හිස් පුරුෂය කාටද මං ඔහොම බලක් කියලා තියෙන්නේ. කියලා මම කියලා තියෙනවා නොයෙකුත් ආකාරයෙන් විඥානය කියන එකට පටිච්චසමුප්පන්න බව. හේතු ප්‍රත්‍යයන්ගෙන් හරගත්තා. ප්‍රත්‍යයන්ගෙන් තොර විඥානයක් පහළ වෙන්නේ නැහැ කියලා ඔන්න ඒකට එතෙන්දි බුදුරජාණන් වහන්සේ විඥානීය පටිච්චසමුප්පන්න බවට දෙන උපමාවක් ඊටාම වටිනවා. එතෙන්දි දෙන්නේ මෙහෙමයි කියන්නේ. අසත් රූපේනුත් නිසා ඇතිවන විඥානේ චක්ඛු විඥාන. කනත් ශබ්දේනුත් නිසා ඇතිවන විඥානේ සෝත විඥාන. නැහැයත් ගඳ සුවඳත් නිසා ඇතිවන විඥානේ ගාහන විඥාන. ඒ විදිහට හිතා ගන්න අන්තිමට මනෝ විඥානය ගැනත් එහෙම කියනවා. මනස ධර්මිනුත් නිසා ඇතිවන විඥානේ මනෝ විඥාන කියලා එනාට සිද්ධාන්තේ ප්‍රකාශ කරනවා.
යඤ්ඤා දීව පච්චයන් පටිතේ යම් යම් ප්‍රත්‍යක් මූල කරගෙන විඥානයක් ඇති වේද විඥානයේ ඒ නමින් හැඳින්වෙනවා. එයින් පෙන්වුම් කරන්නේ මොකද්ද? නිකං විඥානය කියලා දෙයක්. නිකං විඥානය කියලා දෙයක් නෑ. ඔන්න ඒකට ඊළඟට උපමාව දෙනවා. යම්සේ මහණෙනි ලී නිසා ඇති වෙන ගින්නට ලී ගින්නේ කියලා කියනවා. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්නේ කියනවා. දහය නිසා ඇති වෙන ගින්නට දහය ගින්නේ කියනවා. ওই විදිහට උපමා කීපයක් දීලා බුදුරජාණන් වහන්සේ කියනවා යම් යම් දෙයක් ප්‍රත්‍ය කරගෙන ගින්නක් ඇති වෙනවද අන්නේසේම ඒ වගේම තමයි විඥානය. එයින් කියන්නේ දැන් මේ පිනතුට කියන්න පුළුවන් ද නිකං ගින්නක් කියලා? කොතනකවත් නිකං ගින්නක් තියනවද? ඒ ගින්න හඳුන්වන්නේ ඒ ගින්න ගන්න උපාදාන කරගන්න දේ අනුවනේ අරමුණ අනුවනේ. ඒ වගේ නිකං විඥානයකුත් නෑ. විඥානයත් නිරන්තරයෙන් ඔය හයෙන් එකක් පිය යුතුයි. නමුත් මේ ඔක්කොම පටලවාගෙන මේ අපේ සම්ප්‍රදාය තුල මේ පින්නතුන් දන්නවා දැන් කියවන පොත්වල වැඩි හරිය තියෙන අනිත් පැත්තනේ. හරි පුදුම පටලවිල්ලක් මේක තුල තියෙන්නේ. මොකද ආපහු දන්නේම නැතුව අර වේදාන්ත දර්ශනයේ වට ගිහිල්ලා විඥානයත් අර විදිහට තන තන යන හැටියට තමයි දැන් කවුරුත් කතා කරන්නේ. බෞද්ධ දෙගොල්ලෝ. කෙසේ වෙතත් ඔන්න බුදුරජාණන් දක්වපු ගැඹුරුම තැන තමයි විඥානයයි නාම රූපයයි. ඒක ඇත්ත වශයෙන් මේක අර දීසුලිය වගේ ගැඹුරුම තැනක්. මේ ධර්මයේ ඒකයි පටිච්චසමුප්පාදයේ ඇත්ත වශයෙන් මහා නිදාන සූත්‍රයේ මහා නිදාන කියලා කියන්නේ ඒකයි. මහා නිදානය මෙතන. නාමයත් රූපයත් ඔවුන් අතර එකිනෙක බැඳිලා තිබෙනවා. ඒකත් ඒක ගන්න නැහැ. නාමය නැතුව රූපය පවතින්නේ නැහැ, රූපය නැතුව නාමය පවතිනවා. ඊළඟට නාම රූපය යන්නේ ඒකට තමයි අපි කියව ඇතුළත වෙලුම කියලා. ඊළඟට පිටත වෙලුම තමයි නාම රූපය විඥානය. ඒකත් දැන් හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට අර කිව්වනේ පිටත වෙලුම කියන හේතුවත් මෙතන විඥානය තියෙනවා අතන මව් කුසේ නාම රූපය. නාම රූපය ඈත තියෙන. නමුත් ඒකට අරක අවශ්‍යයි. ඉතින් ඒකයි මේ සංසාර ගමන ඇත්ත වශයෙන් හිතන්න තියෙන අර කූඩැල්ලගේ ගමන වගේ දෙයක් නෙවෙයි. ටිකකට උපමාවකට දෙන්නවා නම් කියන්න තියෙන්නේ කවාකාර රබර් වලල්ලක් වගේ මොකක් හරි ඒ විදිහට ඒක ඇදී යනවා. එක කොනක් අතහරිනකොට ඒක ගිහිල්ලා අනිත් පැත්තට එකතු වෙනවා. අන්න ඒක ටිකකට හිතා ගන්න. එහෙම නැත්නම් මේක දියසුලි වශයෙන් හිතනවා නම් දියසුලිය විටින් විට දැන් මේ අපේ පැවැත්ම කියලා කියන්නේ මේ අර මව් කුසේදී අපි යම් අවස්ථාවක ග්‍රහණය කළ මේ ශාරීරිය ආශ්‍රිතව ඊළඟට බහැරට අපේ හිත විහිදෙනවා අර බූවල්ල වගේ ඉන්ද්‍රිය හය තුලින් අරමුණු ගන්න නිරන්තරයෙන් මේ බූවල්ල වගේ එහෙම අල්ල ගිහිල්ලා ඒ තාවපහුව එන මෙතෙන්ට මේ ශරීරයනේ අපි දැඩිව ගන්න උපාදීන් හැටි යම් වෙලාවක මේක අතහරින්න වෙනකොට ඔන්න අර ගිහිල්ලා නිමිත්ත මෙතන තියෙන අර සම්පූර්ණ වෙනවා මෙතනින් තියෙන විඥාණය ඒක තමයි ධර්මයේ ඇතම් තැන් වල තියෙන්නේ ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු මේ සවිඥානික කය කියලා කියන්නේ අර මෞ කුසේ නාම රූපයත් විඥානයත් එකතු වෙලා මේ අපිට බිහි වුණු මේ ශරීරය ඊට පස්සේ මේක උපන්නට පස්සේ ඔන්න ඊළාට අර සලආයතනය තුලින් මේ අන්න නාම රූප අරමුණු ඔස්සේ යනවා අර දීසුලියම යන මධ්‍යස්ථානයේ වෙනස් වෙන විතර ඉතින් ඔන්නෝම තත්ත්වයක් තියෙන්නේ ඉතින් ඒක තමයි අර පටිච්ච විඥානය කියලා කිව්වේ ඕකෙන් මිදෙන්න අමාරු වෙන්නේ අඬ ගැඹුරු තැන තියෙන්නේ ඒකමයි මේ විඥානය නිසා නාම රූපය නිසා නමුත් ඔන්න ඊළඟට තියෙනවා මේකට අදාළ ඊ타මත්ම වටිනා සූත්‍රයක් අපි බලනවා මේ කාලේ වේලාව තුල කියන්නේ ඒක එතෙන්දී අපි සාරිපුත්ත සායනහසිට හුඟකම් දෙන්න බලමු හොඳ වටිනා සූත්‍රයක් තියෙනවා ඒත් සංයුත් සංගයේ නිදාන සංයුත්තේ එක් අවස්ථාවක සාරිපුත්ත සායනහසේ මහා කොටිත් සායනහසේ ඉසිපතනේ මිගදායේ වැඩ වාසය කළා මහා කොටිත් සායනහසේ හැන්දෑවරුවේ භාවනා කරලා ඇවිල්ලා සාරිපුත්ත සායනහසේ ළඟට ඇවිල්ලා ඔන්න ප්‍රශ්නයක් අහනවා සමහර විට උන්වහන්සේට නොතේරෙන නිසා නෙවෙයි අපිට තේරුම් කරන්න වෙන්නේ නැති. අයත් නිසාරිපුත්ත මේ ජරා මරණය කියන එක දන්නවනේ ජරා මරණ කියන්නේ අර පටිච්චසමුප්පාදයේ ඒ ප්‍රත්‍ය මාලාවේ අගට තියෙන එකක් නේ. ජරා මරණය තමා කරගත්තු දෙයක්ද? සයන් කතන් කියන වචනේ යොදන. ඔය අතීතයේ ඒවා පිළිබඳව තර්ක විතර්ක පැවැත්වූ ආකාරයයි අන්තගාමීව. මේ ජරා මරණය කියන එක තමා විසින් කරගන්න ලද්දක්ද? සයන් කතන්. පරං කතන්. අනුන් විසින් කරන ලද්දක්ද? ඔන්න ඊළඟට දෙකම එකතු කළා. සයන් කතන්ච පරං කතන්ච. දෙගොල්ලොම එකතු වෙලා කරපු එකක්ද? එහෙම නැත්නම් අසයන්කාරං අපරංකාරං අධිචමුප්පන්න. තමනුත් නොකල අනුනුත් නොකල ඉබේ හටගත්තු දෙයක්ද? කියලා ඔන්න සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන නැහැ වෙත්නි. මේක ජරා මරණය කියන එක තමා කරගත්තු දෙයක්ුත් නෙවෙයි, අනුන් කරගත්තු දෙයක්ුත් නෙවෙයි, දෙගොල්ලෝ කරපු දෙයක්ුත් නෙවෙයි, ඉබේ හටගත්තු දෙයක්ුත් නෙවෙයි. නමුත් ජරා මරණය කියන එක ජාතිය ප්‍රත්‍යයෙන් නැති. සමහර කෙනෙක් hina වෙන්න පුළුවන්. ජරා මරණය තියෙන උපන්න නිසා කියනකොට කෙනෙක් hina වෙන්න පුළුවන්. නමුත් අන්න ප්‍රත්‍ය කතාව එතනයි තියෙන්නේ. මේ පටිච්චසමුප්පාදයේ අගේ ඉඳලා මේ එන්නේ.
ජරා මරණය කවුරුවත් කළා නෙවෙයි. ජරා මරණයට ප්‍රත්‍ය ජාතිය. ඔන්න ඊළඟට මහා කොටිස් ස්වාමීන් වහන්සේ අහනවා අවැත්නි සාරිපුත්ත මේ ಜಾති කියන එක උපත කියන එක තමා කරගත්තු දෙයක්ද අනුන් කළ එකක්ද මොන මේක සලකා ගන්න මේ කෙටියෙන් කියන්න පුළුවන් මේ පිළිතුරු තේරුම් ගත්තාම සයන් කතං පරං කතං සයන් කතංච පරං කතංච අසයන්කාරං අපරංකාරං උන්න හතර ආකාරي තමා කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද දෙගොල්ලම කළ දෙයක්ද කවුරුවත් නොකළ ඉබේකෙම හටගත්ත දෙයක්ද කියලා ඒ ಜಾතිය පිළිබඳවත් අහන. එතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන නැහැ ಜಾතිය කවුරුවත් කරන්නේ එහෙම නෙවෙයි අන්තිමට ඒකටත් දෙන්න උත්තරේ මොකද්ද? භවපච්චය ಜಾති. ಜಾතිය භවයෙන් නැති වුණු දෙයක්. ඒ දැන් මතක තියාගන්න අර යෝනිසෝ මනසිකාර ක්‍රමයේ තියන්නේ අද කෙලවරේ ඉඳලා. එතකොට කවුරුවත් කරන්නේ නෙවෙයි. උපත ඇති උනේ භවය නිසා. ඊළඟට අහන භවය පිළිබඳව අර හතර ආකාරයෙන් කොටිස් සානාංශය අහන. සලකා ගන්න මේ පින්දුතුන්. එතකොට සාරිපුත් සානතේ ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා. නැහැ. භවය උපාදානය නිසා. උපාදානයනේ ප්‍රත්‍ය කරගෙන භවය. ඊළඟට අහනවා උපාදානයේ ඒත් අර විදිහටම යහන් උපාදානයේ තමන් කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද කොහොමාන කොටිසවන්නසේ නොදන්නවා වගේ. සාරිපුත් මහරහතන් ඔක්කොම ප්‍රතික්ෂේප කළා නෑ. උපාදානයේ තණ්හාව ප්‍රත්‍යයෙන් නැති. ඔන්න ඊළඟට තණ්හාව ගැන අහනවා. එතකොට කියනවා තණ්හාව වේදනා ප්‍රත්‍යයෙන්. දැන් කෙටියෙන් සලකා ගන්න. ඔන්න වේදනා ප්‍රත්‍ය අහනවා. වේදනා ප්‍රත්‍ය ස්පර්ශය. ඊළඟට ස්පර්ශයට ප්‍රත්‍ය අහනවා. සලආයතනය. සලආයතන ඔන්න එතන ඉඳලා වැදගත් හරියට වෙන්නේ දැස්ති වෙලා ඉන්නේ. සලආයතනයේ ප්‍රත්‍යයට අහනවා. නාම රූපය. ඔන්න ඔතෙන්දී ඊළඟට අහනවා ඒ ටික හොඳට සලකා ගන්න. නාම රූපය ගැන තර විදිහට නොදන්නවා වගේ අහනවා. දැන් ඇත්ත වශයෙන්ම නොදන්න නිසාද මේ අපිට අපි නොදන්න නිසාද දන්නේ කොටි සානාංශ එහෙම ඇහුවේ. ඒ දෙනම මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා දෙනම. කොටි සානාංශ යනවා මේ නාම රූපය කවුරුවත් තමන් කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද දෙගොල්ලම කළ දෙයක්ද ඉබේ හටගත්තා. නැහැ එවත්නි ඉබේ හටගත්තක් නෙවෙයි. මේක නාම රූපය විඥානීය ඇතිකල්. විඥානීය ප්‍රත්‍යයෙන් නැති වුණු දෙයක්. ඔන්න ඊළඟට අහනවා විඥානය ගැනත් අහනවා. විඥාණයට අර විදිහට කියලා අන්තිමට කියනවා නොතෙන්දී ගැඹුරු තැනක් එන්නේ. විඥාණයට හේතු විඥානයේ තමා කළා දනුන් කළාද කිව්වම නැහැ වැත්නි විඥානයේ නාම රූපය ඇතිකල්ලි. ඔන්න එතෙන්දී බලන්න ඊළාට එතකොට නාම රූපයේ විනාම රූපයේ හේතු ඇතුවම විඥානය කිව්වා. විඥානයේ හේතු ඇහුවම නාම රූපය කිව්වා. ඔන්න එතෙන්දී මහා කොටිත් සාන්නාංශේ හරියට අර පරස්පර විරෝධී දැනක් පෙන්වන්නා වගේ මේ වැත්නි දැන් ඔබ වහන්සේම මට කිව්වා මේ නාම රූපයේ ප්‍රත්‍ය විඥානය කියලා. ඔබ වහන්සේම මට කියන විඥානයේ ප්‍රත්‍ය නාම රූපය කියලා. මම කොහොමද මේක තේරුම් ගන්නේ? ඔන්න පරස්පර විරෝධී. එතකොට ඔන්න සාරිපුත්‍ර සාන්නාංශ කියනවා එහෙනම් ආයුෂ්මතුන් මම ඔබට උපමාවක් දෙන්නම්. මේ උපමාවෙනුත් ඇතැම් ඥානවන්ත පුද්ගලයන් කාරණයක් තේරුම් ගන්න. මෙතනත් එහෙම කට්ටිය ඉන්නවනම් මේ උපමාවෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ දෙනවා ඊළාට ගප් ප්‍රසිද්ධ උපමාවක් තමයි බටකොටු මිටි දෙකේ උපමාව. අමතක නොවන උපමාව. බටකොටු මිටි දෙකේ. යම්සේ ඇවැත්නි ඔන්න සාරිපුත්‍ර සාන්නාංශ මේ කියන්නේ බුදුහාමුදුරු නෙමෙයි. යම්සේ ඇවැත්නි බටකොටු මිටි දෙකක් කියනවා ඉහලින් එකකට එකක් හේතු වෙලා තියෙනවා. මේ බටකොටු මිටි දෙකෙන් එකකින් එතකොට කියලා එක බටකොටු මිටියක් ඇද්දාම අපි හිතමු මෙහා පැත්තේ බටකොටු මිටිය ඇද්දාම එහා පැත්තේක වැටෙනවා. එහා පැත්තේක ඇද්දාම මෙහා පැත්තේක වැටෙනවා. අඤ්ඤමඤ්ඤං ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤං තිට්ඨාය අඤ්ඤමඤ්ඤං පටිච්ච කිනිකා නිසා උපකාර වෙල කිනිකා උපකාර කරගෙන සිටින්නා වූ බටකොටු මිටි දෙක. අන්න ඒ වගේ තමයි ඇවැත්නි නාම රූපේ නිසා විඥානය විඥානය නිසා නාම රූපය. නමුත් ඔන්න එතන ඉඳලා තවත් වැදගත් එකක් කියනවා. නාම රූපය වැටෙනකොට විඥානය වැටෙනවා. විඥානය වැටෙනකොට නාම රූපය වැටෙනවා. හැබැයි නාම රූපය වැටෙනකොට ඔන්න ඊළඟට සාරිපුත්‍ර සාන්නාංශ කියන සංසාර දුක කෙලවර නැටි. නාම රූපය වැටෙනවත් එක්කම සලආයතනයත් වැටෙනවා, ස්පර්ශයත් වැටෙනවා, වේදනාවත් වැටෙනවා, තණ්හාවත් වැටෙනවා, උපාදානත් වැටෙනවා, භවයත් වැටෙනවා, ජාතියත් වැටෙනවා ඔක්කොම ඉවරයි. මේ පින්නතුන්ට අර වැටෙන වේගවත් කියන්න බෑ මට ඒ තරම්. මේ මොකද හිතාගන්න මේ දැන් ඒ කියාපු තව ටිකක් තේරුම් ගන්න. මේ බටකොටු මිටි දෙක හිතන්න එක විඥාන බටකොටු මිටිය වම් පැත්තේ තියෙනවා කියලා හිතාගන්න. නාම රූප බටකොටු මිටිය දකුණු පැත්තේ තියෙනවා කියලා හිතාගන්න. නාම රූප බටකොටු මිටියට හේතු කරලා තියෙනවා. සලආයතන බටකොටු නැතත් සලආයතන ඒ කියාපු ධර්ම ටික. එතකොට එකක් අදිනකොට අනිත් එක දැන් මේ පැත්තේ විඥානය ඇදුනට පස්සේ උතන වැදගත්ම කාරණේ තියෙන්නේ.
ඉස්සෙල්ලාම නාම රූප නිරෝධයයි. අන්න එකයි මෙතන වැදගත්. නාම රූප නිරෝධය කළ හැටි විඥානයේ නිරෝධ වෙනවා. විඥානයේ නිරෝධ කියන්නේ මරුණා නෙවෙයි අනිදස්සන විඥාන tattweටපත් වෙනවා. ඒකයි එතන ගැඹුරුම තැන. ඒකට මේ අනිදස්සන විඥානය තුල නාම රූපය පිළිඹු නොවන නිසාම සලආයතනත් නිරෝධයි. වේදනාත් නිරෝධයි, තණ්හාවත් නිරෝධයි, ඔක්කොම නිරෝධයි. දැන් තේරුම් ගන්න බලන්න. ඊටාම ගැඹුරු තැනක් මේ ධර්මයේ. අපිට නම් පුදුමයි මේ මෙච්චර කාලයක් මේවා පිළිබඳව මේ අටුවා සම්ප්‍රදායවත් හිතුවේ නැති එක. මේ කියාපු දියසුලි කතාන්තරේ ඔක්කොම කිව්වේ මේ නලකලාප උපමාව තුලම තියෙන උත්තරේ. ඒ කියන්නේ මේ ඊළඟට හිතලා බලන්න සාරිපුත්‍ර සාන්හන්සේට ඕනනම් තෝරගන්න ඕනනම් උපමාවට දෙන්න තිබුණා හොඳ හර ඇති ලී දෙකක් හේතු කළා. අයි කිනෝ කිව්වේ. මේකේ ශූන්‍යත්වය පෙන්눔 කරන්න. බටකොටුවට පින්වතුනි මේ බටකොටුවට පාලියෙන් කියන වචනයත් අපි කියමු. පාලියෙන් බටකොටුව හඳුන්වන්නේ තචසාරං කියලා. මේ අපිත් වඩාත් ගැඹුරට ගියොත් තචසාරං කියලා කියන්නේ යම් ලීයක හරය ඒ පොත්ත නම්. තචසාර කියන්නේ හරයම පොත්තම හරය කොට ඇති දේවල්. තචසාර නමින් හඳුන්වන බට උණ ආදී ගස්. හරයක් නැහැනේ. එතකොට බටකොටුවේත් හරයක් නැහැ. බටකොටු මිටියේත් හරයක්. නමුත් ඒක හේතු වෙලා තියෙන පෙන්නු කරන්නේ මොකද්ද? විඥානයත් ඒක ඝන දෙයක් නෙවෙයි. ඒකත් සමූහයක්. ඒකත් රාශියක්. ඒක වැටහෙන්නේ නැහැ ලෝකයට. නාම රූපයත් රාශියක්. ඒක තමයි මේ විදර්ශකයා ඈතට යනකොට තේරෙන්නේ මෙතන ඒ තුල තියෙන අනාත්ම දර්ශනය. මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ඔක්කොම බව තේරෙන්නේ. අර නාම රූපයත් මෙතන මේ ඇති වෙන නැති වෙන වේගය මෙතන පෙන්නු කරන්නේ. නාම රූපයත් විඥානයත් අතර ඉතාම ශීඝ්‍රයෙන් කරකැවිල්ලක් නේ ලහු පරිවර්තන කිව්වේ ඒකයි. ඕක තුලයි භවයක් තියෙන්නේ. පැවැත්මක් තියෙන්නේ. ඒකට පැවැත්ම නැති කරන ක්‍රමය යන සාරිපුත්‍ර සාහනහසේ පෙන්නවා. අර විදිහට සොයාගෙන ගිහිල්ලා අන්තිමට යම් වෙලා විදිහේ නාම රූපෙත් කොට නැති කරන්නේ. ඒකට ඒක ප්‍රකාශ කළාට පස්සේ ඔන්න වටිනාම උදාන වාක්‍යයක් මහා කොටිත සාහනහසේ ප්‍රකාශ කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික අගයක් තියෙන නිසා අපි ඒකත් ප්‍රකාශ කරනවා. මහා කොටිත සාහනහසේ මේ සාරිපුත්‍ර සාහනහසේගේ උපමාව අහලා මෙන්න මෙහිමයි ප්‍රතිචාරය දක්වන්නේ. අච්චරියං ආවසෝ අභුතං ආවසෝ ආශ්චර්යය යවත්නි අద్භූතය යවත්නි ඔබ වහන්සේගේ සුභාෂිතය ආශ්චර්යයි කියලා ඊළඟට මම මෙන්න මේ කාරණා 36කින් මම ඔබ වහන්සේගේ මේ දේශනාවම අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ 36 ආකාරයකින් මම ඔබ වහන්සේගේ මේ උපමාව අනුමෝදන් වෙනවා කියලා ඔන්න ඊළඟට 아무තු දෙයක් කියනවා. ඒක ප්‍රායෝගික අගයක් තියෙන දෙයක්. යම් කිසි භික්ෂුවක් ජරා මරණය දැන් ඉස්සෙල්ලා අර කෙලවරනේ තියෙන ජරා මරණය පිළිබඳව එතන වචන තුනක් සඳහන් වෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධය. ජරා මරණය පිළිබඳව කලකිරීමට නොයල්මට නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුව හඳුන්වන්න වටිනෝ ධම්මකතිකය. ධම්මකතිකය කියලා කියන්නේ ඒකම ඇති. වෙන ආනං මනං නෙවෙයි. ජරා මරණය ගැන කලකිරෙන්නේ එයින් නොයල්ම ඇති කරගන්න එයින් මිදෙන්න යම් කෙනෙක් දේශනා කරනවා නම් ඒ පමණකින් ඒ භික්ෂුව හඳුන්වන්න සුදුසුයි ධම්මකතික. ඊළඟට ජරා මරණය පිළිබඳව නොයල්මක් විරාගයක් ඇති වෙන ආකාරයේ ප්‍රතිපදාවේ යනවා නම් යම් භික්ෂුවක් අන්න එහෙනම් උන්වහන්සේට කියන්නේ ධම්මානුධම්ම පටිපන්න කියලා කියන්න වටිනවා. ධර්මය අනුව පිළිපදින භික්ෂුවක්. ඊළඟට යම් භික්ෂුවක් ජරා මරණය පිළිබඳව නිබ්බිදා විරාග කලකිරීම තුලින් සම්පූර්ණයෙන් විමුක්ත වුණා. ඒ භික්ෂුවට දිට්ඨ ධම්ම නිබ්බානපත්ත කියලා කියන්න වටිනවා. මෙලොවම නිවන දුටුවක් භික්ෂුවක් කියලා. එතකොට දැන් සලක ගන්න පින්නතුනි ඒ ජරා මරණය වගේම අර 36ක් වෙන්නේ කොහොමද? මේ අංග 12ක් තියෙනවනේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ පින්නතුන් දන්නවනේ අවිජ්ජා ඉඳලා ඒ එක එකක් ගැන දිගින් දිගටම අර මහා කොටිත සාන්නාසේ අනුමෝදන් වශයෙන් මහා වර්ණනාවක් කරනවා. ඒ එක එකක් පිළිබඳවම යම් කිසි කෙනෙක් භික්ෂුවක් ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම කතික කියන්න ඒ ටික වටිනවා. අර 12න් ඕනම එකක්. අවිජ්ජා වේවා තණ්හා වේවා ඕනෙම එකක්. ඊළඟට ඒ අනුව පිළිපදිනවා නම් ධම්මානුධම්ම පටිපන්න. ඒක ඇත්ත වශයෙන්ම ඒවා ගැන කලකිරිලා ඒ නිරෝධය ලබා ගත්තා නම් අන්න දිට්ඨ ධම්මනි මෙලොවම නිවන් දුටු. එතකොට එයින් අපිට පේන පටිච්චසමුප්පාද ධර්මයේ වටිනාකම මේ එක එක අංගයක් පිළිබඳව හරියට තේරුම් අරගෙන මේවා ප්‍රත්‍ය සම්බන්ධතාව තේරුම් අරගෙන එක තැනක කැඩුවාම ඔක්කොම කැඩිලා යනවා. එක තැනක නෙවුනහම අන්න ඒ විදිහේ දෙයක්. ඉතින් මෙතන නමුත් වැදගත්ම තැන තමයි අපි කිව්වේ සම්දිස්ථානය මහා නිදානය තමයි
නාම රූපයත් විඥානයත් අතර. එහෙම නැත්නම් විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව. ඒකට අද දවසේ වැඩි වේලාවක් නැති නිසා අපි මේ දැන් දේශනාව මේ වෙනකොට 4ක විතර අපි ඔය මාතෘකාව ඇල්ලුවේ මොකද මේක ධර්මයේ මොනම හේතුවක් නිසා සංකවිල තියෙන පැත්තක්. හුඟක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න හේතු වුණු එකක්. ඉතින් මේ පිනතුන් කල්පනා කරන්න මේවා නිකන් ගැඹුරුයි කියලා හිතන්නේ නැහැ. ධර්මයේ ගැඹුරුයි. ධර්මයේ ගැඹුරුයි. ඒක අපිට වළක්වන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ වගේම මතක තියාගන්න. දැන් මෙතන ඇති බොහෝ දෙනා බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තු වෙනා. අපි කලින් දවසේ කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ පටිච්චසමුප්පාද දකී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුවට කිව්වා. වක්කලි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බලන් ඉන්නකොට කිව්වා මොකද වක්කලි මගේ මේ කුණු කය දිහා බලන් ඉන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද හේ මා දකී. එතකොට පින්නතුනි කවුරුවත් ඉන්නවා නම් මෙතන බුදුන් දැක නිවන් දකින්න කැමති. පටිච්චසමුප්පාදය දකින්න. නිවනත් එතනයි බුදුනුත් එතනයි. ඉතින් අද දවසේ මේ පින්නතුන්ට ඇති ඔය කිව්වා. ඉතින් මේ වගේ මේකකින් අපි කියපුව එකක් නෙමෙයි මේ ධර්මයේ ශක්තියක් තුලින් අපි කියවුණා. තව කී දවසක් මේ අර කියන්න වගේ කියන්න ලැබෙයිද දන්නේ මේ ටිකෙන් ප්‍රයෝජන ගන්න බලන්න. ඒකට අද දින මේ පින්නතුන් පේවිලා මේ සීල් සමාදන් වෙලා බණ භාවනා කරලා මතක තියාගන්න මේ ලබාගත්තු මේ වටිනා ධර්ම කොටාද තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන අර අවබෝධයේ මිත්‍යා දෘෂ්ටි විදිය දේවල් කියනවා නම් ඉවත් වෙලා හැකිතාක් දුරට සම්‍යක් දෘෂ්ටියේ පිහිටලා මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා අන්න අර කියාපු දිට්ඨ ධම්ම නිබ්බානප්පත තත්ත්වයටපත් වුණොත් තමයි මේ වායේ වටිනාකම හරියටම ප්‍රත්‍යක්ෂ කරගත්තා වෙන්නේ. එතකොට මේ කුසල ශක්තිය මේ ධර්ම ශ්‍රවණ මේ කුසල ශක්තියත් මේ පින්නතුන්ට උපකාර වෙලා මේ තම තමන්ගේ බණ භාවනා සාර්ථක වෙන බලාපොරොත්තු වෙන උත්තමාත්යන් මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනත් අවිජේ සිට අගනිතා දක්වා යම් තාක් සත්‍ය කෙනෙක් නිබඳු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමැති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මහාමහණියන් සෙනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හිහි සම්භ ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහි පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා ගාමහි පුඤ්ඤං තං අනුමෝදිत्वा රක්ඛන්තු දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේපි පානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකප්පත්තානි සෝකා සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීමච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සනිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි.